समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තා වතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ධර්මය නානා පරයයන් පුහුණු කරගන්න ඕන විදි අපි පැහැදිලි කරලා තියෙනවා. එක එක විදියට මේ ධර්මය අපි තේරුම් කරලා දේශනා කරලා තියෙනවා. දැන් තම තමාගේ ජීවිතවල මේ ධර්මය ප්‍රතිපදාවක් හැටියට පුහුණු කරගන්නටයි තියෙන්නේ. ප්‍රතිපදාවක් හැටියට ධර්මයේ පුහුණු කරගන්න ශ්‍රාවකයාට දැනට විමසා ඇති ධර්මයේ උනත් දැනට දේශනා කරලා තියෙන ධර්ම කොට්ටාස වුණත් ප්‍රමාණවත්. ප්‍රතිපදාව නැති ශ්‍රාවකයෙකුට ඉතින් කොච්චර බණ කිව්වත් යහපතක් වෙයි කියලා හිතන්න බෑ. ඉතින් මේ බණ ටික අහගෙන ඉන්නකොට යම්කිසි නිරාමිස ප්‍රීතියක්, සුඛයක් අත්දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ තුල උන්වහන්සේ පැහැදිලි කරන ධර්ම මාර්ගයේ තුල අපට ඊටාම් වැදගත් දේ තමයි සම්මා දිට්ඨිය උපදවා ගන්න එක. ඇත්තටම සම්මා දිට්ඨිය පිනිස තමයි ඊතුරු සියලු අංගවල උදව්ව හම්බ වෙන්නේ. කියන්නේ සම්මා දිට්ඨිය කියන එක ඊටාම් වැදගත් දේ. සම්මා දිට්ඨිය පළවෙනියෙන් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒක එච්චරට වැදගත් නිසා. නමුත් ඒකෙන් කියවෙන්නේ මුලින් සම්මා දිට්ඨිය හදාගෙන සම්මා සංකල්ප හදාගෙන මේ නිවන් මඟ පූර්ණේ කරගන්න ක්‍රමානුකූලව අනුපිළිවෙලින් මේ ක්‍රමවේදයම අනුගමනය කරන්න ඕනයයි අපිට එහෙම කියන්න බෑ. මොකද මේ සම්මා දිට්ඨිය තමයි වැදගත්ම අවස්ථාව. මොකද සම්මා දිට්ඨිය පිනිස තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සියලු අංග පවත්වන්නේ. සම්මා දිට්ඨිය තුල දිට්ඨියේ පවතින සියලු ආශ්‍රව දුරු වෙලා යනවා. සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේම ඇත්තටම සෝතාපන්න වෙනවා කියන එකයි. ගැඹුරින් බලනකොට අපි නිකන් සාම්ප්‍රදායික කතාවෙන් බැලුවාම සම්මා දිට්ඨිය කියන්නේ සරල අර්ථයේ විවිධ විදියට කතා කරගන්න පුළුවන්. යහපත් දැකීම ආදි වශයෙන්. නමුත් සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේම සෝතාපන්න වෙනවා කියන එකයි. මොකද අපේ මේ දේශනා අතර වඩාත් උද්වේගයක් ඇති වුණ දේශනාවක් සම්මා දිට්ඨික සූත්‍රය. ඒ සම්මා දිට්ඨික සූත්‍රයේ 16 ආකාරයක සම්මා දිට්ඨිය පිළිබඳ බොහෝ දෙනෙක් පුහුණු කරන විදිහ අපෙන් විමසනවා. ඒ නිසා මේ ප්‍රඥා නාලිකාවේ දේශනා අතර විටින් විට අපි සම්මා දිට්ඨිය හදාගන්න එක එක කොටස් නැවත නැවත සිහි කළා. අදත් සම්මා දිට්ඨිය හදාගන්න එක්තරා පර්යායක් ගැනයි ඔබට මේ දේශනාවෙන් අපි අවධාරණය කරන්නේ. බොහොම සාවධානව මේ දේශනාවට කන් දීලා මේ දේශනාව තුලින්
මේ දේශනාව හරහා තමන්ගේ ජීවිතයට ධර්මය ඒකරාශී කරගන්නට උත්සාහ කරන්න. ඒ කියන්නේ සම්මාදිට්ඨිය හදාගන්න උත්සාහ කරන්න. සාරිපුත්තයන් වහන්සේගෙන් අර සංඝයා විමසනවා, සාරිපුත්තයන් වහන්සේ මේ සම්මාදිට්ඨිය හදාගන්න තවත් ක්‍රමයක් තියෙන්න බැරිද? මේ විදිහට අහන්න තමයි උන්වහන්සේ ওই සම්මාදිට්ඨිය හදාගන්න 16 වැදෑරුම් ක්‍රම පැහැදිලි කරන්නේ. ඒ 16ම එක පැත්තකින් තියලා ඔක්කොම අමතක කරලා දාලා අද මේ දේශනාව ඇහුවත් මේ දේශනාව තුළිනුත් සම්මාදිට්ඨිය කියන්නේ අපි කතා කරන සම්මාදිට්ඨිය කියන්නේ සෝතාපන්න තත්වය. සෝතාපන්න තත්වයේ කරා පැමිණෙන්න පුළුවන්. සම්මාදිට්ඨිය කියලා කියන්නේම තමන්ගේ දෘෂ්ටියේ තියෙන ආශ්‍රව සියල්ල සිඳිලා බිඳිලා විනාශ වෙලා යන අවස්ථාව. එතකොට එවැනි අවස්ථාවකට පැමිණෙන ශ්‍රාවකයෙකුට මේ දහම් කොට්ටාසේ පුහුණු කළොත් ඒ පුහුණු කරන ශ්‍රාවකයාට ස්ථීර වශයෙන්ම සෝතාපන්න නම් වූ දැක්ම හදාගන්න පුළුවන්. දෘෂ්ටියේ ආශ්‍රව දුරු කරගෙන සෝතාපන්න වෙන්න පුළුවන්. සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා ඇවැත්නි තියෙනවා තවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා තුල පස්සංච පජානාති ස්පර්ශය දැනගන්නවා නම් පස්ස සමුදයංච පජානාති ස්පර්ශයේ සමුදය දැනගන්නවා නම් පස්ස නිරෝධංච පජානාති ස්පර්ශයේ නිරෝධය දැනගන්නවා නම් පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති ස්පර්ශයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව දැනගන්නවා නම් එත්තාවතාපිකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ආයුෂ්මතුනි එපමණකින් එයා සම්මාදිට්ඨිකයි. ඒ කියන්නේ මේ කාරණා හතර පිළිබඳ යම් ශ්‍රාවකයෙක් තුල දැක්ම හැදෙනවා නම් එපමණකින් එත්තාවතාපිකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨියෝ එපමණකින් සම්මාදිට්ඨිකයි කියනවා. එපමණකින් සම්මාදිට්ඨිකයි කියලා මතක් කරනවා. ඒතර දැන් මේ අහගන්න එක තුල සම්මාදිට්ඨියට අපිට එන්න පුළුවන්. හැබැයි මේ අහගන්න එක නිකන් සුතමය ඥානයක් විතරයි. අහගත්තම සුතමේ ඥානයක් තියෙනවානේ. නමුත් මේ ප්‍රතිවේද කරන ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨිය ප්‍රතිවේද කරනවා නම් එයාට මේ අහගත් එක විතරක් මදි. සුතමය ප්‍රඥාවත් චින්තාමය ප්‍රඥාවත් ඒ කියන්නේ චින්තාමය ඥානයත් භාවනාමය ඥානයත් කියන මේ තුනම මේ ආකාර හතර පිළිබඳ ඇති කරගන්න ඕනේ. එහෙම නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් නේ දැන් හරි ඔබ වහන්සේ ඔය කිව්වපු එක අපි දන්නවා කියලා. දැන් මේක නිකන් මාතෘකාව නෙමෙයි දැන් තේරුම් කරාට පස්සේ යම් කෙනෙකුට සුතමේ ඥානයක් උපදිනවනේ. නමුත් සුතමේ ඥානය කියන්නේ සෝතාපන්න වෙන්න මූලික පඩිය විතරයි. යාට තව පඩි දෙකක් ගොඩ වෙන්න ඕන. මොකද්ද? චින්තාමය පඤ්ඤා. චින්තාමය ඥානය. මේ කියන එක Tamanගේ ජීවිතයෙන් විමසන්න ඕන. මේ කියන කතාව Tamanගේ පැත්තෙන් විමසන්න ඕන. ඊට පස්සේ වැඩිමින් මේක Tamanගේ ජීවිතෙන් දකින්න ඕන. වැඩිමින් මේක Tamanගේ ජීවිතෙන් දකිනකොට ඒ දකින ශ්‍රාවකයා තුළ ඒ දකින කෙනා තුළ අන්න අර සම්මාදිට්ඨිය උපදින කියන්නේ සෝතාපන්න වෙනවා. සම්මාදිට්ඨිය උපදිනවා. එතකොට මෙන්න මේ කාරණා හතර සුත්තමය වශයෙන් දැන් සුත්තමය වශයෙන් මේ වෙලාවේ ඇති වෙනවනේ. ඒතර මේ සුතමේ වශයෙන් ඇති වුණාට ඒක චින්තාමේ වශයෙන් Tamanගේ ජීවිතෙන් විමසන්න ඕන. මගේ ස්පර්ශයේ කතාන්දරයත් මෙහෙම නේද? මගේ ස්පර්ශයත් මේ විදියට නේද හැදෙන්නේ? අනේ මගේ මමත් ස්පර්ශ කරන්නේ මේ ආකෘතියෙන් නේද කියලා එයා Tamanගේ ජීවිතෙන් චින්තාමය නුවණින් කල්පනා කරනවා. ඊට පස්සේ එයා වඩමින් Tamanගේ ජීවිතෙන් ඒක මේ නාම රූප ධර්මයන්ගේ අත්දැකීම මුල් කරගෙන එයා භාවනා කරමින් භාවනාමය ඥානයක් උපදව ගන්නවා. මොනවා සම්බන්ධවද? ස්පර්ශය ගැන.
එතකොට එහෙමනම් අපිට එකක් පැහැදිලි මේ කාරණා හතර ඒ කියන්නේ මේ සම්මාදිට්ඨිය හදාගන්න මේ එක පරියාය මේ දැන් ස්පර්ශයක් දැනගන්නවා වේදනාවක් දැනගන්නවා තණ්හාවක් දැනගන්නවා ඊට පස්සේ උපාදානයක් දැනගන්නවා භවය ජාතිය ජරා මරණ මේ ඔක්කොම දැනගන්න ඕනේ මේ එක කාරණයක් තුලින් Taman ප්‍රතිවේද කරන්න ඕන ආකාර තුනකට එක කාරණයක් පිළිබඳ ආකාර තුනකින් යම් ශ්‍රාවකයෙක් මේ Tamanගේ ජීවිතය තුළ ප්‍රතිපදාවක් විදියට අත්දකිනවා නම් ඒ අත්දකින ශ්‍රාවකයා තුළ තමයි ප්‍රතිවේද කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි බලමු ස්පර්ශයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද කියලා. ඒතර දැන් අර මුල් දේශනා සියල්ලම අතහැරලා දාලා බොහොම නිදහසේ අපි මේ සරලවමනි කියන්නේ මේක තේරෙන්නේ නැති මිනිස්සෙක් ඉන්න විදියක් නැහැ. බොහොම පුංචි දරුවෙකුට පවා මේක ග්‍රහණය කරගන්න පුළුවන් ආකෘතියකින් දැන් අපි මේක තේරුම් කරන්නේ. මේක ඇස්සේ බර වචන නැහැ. අවශ්‍ය නම් බර වචන දාලා කියන්න පුළුවන්. එතකොට මොකක්වත් නොතේරෙන ගානට එහෙම නොතේරෙන ගානට සමහර මිනිස්සු කැමති බවකුත් තියෙනවා. තේරෙන්නේ නැත්නම් ඒකටත් හරි කැමති මිනිස්සු. මිනිසුන්ගේ මේ අවිද්‍යාවේ ස්වභාවය හිතා ගන්න බෑ. දැන් බණ ටික තේරෙන්නේ නැත්නම් කෙනෙක් කියන්න පුළුවන් අන්න ෂෝක් බණ ටික හරි හොඳයි බණ ටික ගැඹුරු බණක් කිව්වා කියලා. ඒ කියන්නේ මිනිස්සු ගැඹුරු බණක් කියලා හිතාන ඉන්නේ තේරෙන්නේ නැතුව මොකක් හරි කමන්නේ අපබ්‍රංශයක් කොතක ගහ මේ උඩු යටකුරු කරලා හරි කමක් නැහැ. අලුත් වචන ටිකක් දාලා ඒ වචන ටික සමහර විට මේ පාලි වචන ටිකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාලි වචන කියන එකෙන් ඒක මේ නොතේරෙන මට්ටමට ගේනවා කියන එක නෙමෙයි මම කියන්නේ. සමහරට මිනිස්සෙකුට නොතේරෙනම වචන පාවිච්චි කරලා කියනකොට අනේ හොඳ බණ ටික හාමුදුරුවෝ කිව්වේ. හොඳ බණක් හාමුදුරුවෝ දේශනා කළා. එතකොට මොනවද යාට හොඳ කියලා ඇහුවට පස්සේ එයාට තේරිච්ච දෙයක්වත් නෑ බලන්න යද්දි. දැන් මේ අපි කියන්නේ මේක හොඳටම තේරුම් කරලා මේ පුළුවන් උපරිමයෙන් ඉතින් මීටත් වඩා හොඳට තේරුම් කරන්න නම් මම දන්නේ නැහැ. නමුත් තේරෙනම භාෂාවෙන් තමයි ඔළුව අතගාලා වගේ අපි මේ කියලා දෙන්නේ. ඉතින් පුළුවන් තරම් මේ ධර්මය Tamanගේ ජීවිතය තුළ අත්දකින්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ කාය ස්පර්ශයේ සම්බන්ධ කාරණා හතරක් පිළිබඳ නුවණක් හදා ගන්න ඕන, පජානාති දැනගන්න ඕන. ඒ දැනගත්තාම ඒ දැනගත්ත පමණින් දැනගත්තාම ඒ ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයි කියනවා. මොනවද දැනගන්න ඕන? පස්සංච පජානාති. ස්පර්ශය දැනගන්නවා. ස්පර්ශය දැනගන්නවා. පස්ස සමුදයංච පජානාති. ස්පර්ශය හට ගැනීමත් දැනගන්නවා. පස්ස නිරෝධංච පජානාති. ස්පර්ශයේ නිරෝධයක් දැනගන්නවා. ස්පර්ශයේ නිරෝධය කියන්නේ ස්පර්ශයේ නැතිවීමක් දැනගන්නවා. ස්පර්ශයේ නිවීමක් දැනගන්නවා. පස්ස නිරෝධගාමිනී පටිපදංච පජානාති. නිරුද්ධ කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒකත් දැනගන්නවා. ඔය හතර දැනගත්තාම සම්මා දිට්ඨිකයි. දැන් දැනගන්නවා කියන්නේ මොකක් මුල් කරගෙනද? සුතමය නුවණක් හදා ගන්නවා මුලින්ම. දැන් ඒක මේ වෙලාවේ ඔබට දැනෙනවා, ඇහෙනවා, අත්දකින්න ලැබෙනවා. එතකොට ඒ සුතමය නුවණ තුල එයා Tamanගේ ජීවිතයෙන් මේ ස්පර්ශී කතාව අත්දකින්නවා. Tamanගේ ස්පර්ශය නේද මේ කියන්නේ. මා තුලත් මේ විදියට නේද ස්පර්ශය හැදෙන්නේ කියලා කල්පනවා. ඒකම වැඩිමක් තුලින් භාවනාමය වශයෙන් මේ ස්පර්ශය ඇති වෙන විදිය හොඳට දකින්නවා. ඒ දැක්ම තුල තමයි මේ පුද්ගලයා සෝතාපන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළනවා චෛමේ ආවුසෝ පස්සකාය. දැන් මුලින්ම කියන්නේ පස්සංච පජානාති කියලා ස්පර්ශය දැනගන්න ඕන කියලා. ස්පර්ශය දැනගන්නවා කියන එකෙන් තියෙනවා මේ චෛමේ ආවුසෝ පස්සකාය. ස්පර්ශකාය 6ක් තියෙනවා. ස්පර්ශකාය කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒවනම් ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා. නමුත් දැන් අපිට මේ දේශනාවට අදාළව කියන්න අවශ්‍යයි නේ. එතකොට ස්පර්ශකාය 6යි. මොනවද ස්පර්ශකාය 6? ඇසේ ස්පර්ශය චක්කු සම්පස්සය,
කනේ ස්පර්ශයේ සෝත සම්පස්සය, නාසයේ ස්පර්ශයේ ගාන සම්පස්සය, දිවේ ස්පර්ශයේ જીවහා සම්පස්සය, කයේ ස්පර්ශයේ කාය සම්පස්සය, මනසේ ස්පර්ශයේ මනෝ සම්පස්සය. ඔන්න ඔය හයට කියනවා චෛමී ආවුසෝ පස්සකායා. ආයුෂ්මතුනි ස්පර්ශකාය 6 දැනගන්නවා. ස්පර්ශයේ බුදුරජාණන් වහන්සේ මොකටද උපමා කළේ? ස්පර්ශය උපමා කළේ පින්වත්නි හම නැති එළදෙනෙකුට. භාග්‍යවතුන් වහන්සේගේ උපමා හරිම තියුණුයි. උන්වහන්සේ ස්පර්ශය උපමා කරන්නේ මොකටද? ස්පර්ශය උපමා කරන්නේ හම නැති එළදෙනකට තමයි ස්පර්ශය උපමා කරන්නේ. මොකද හම නැති එළදෙනක් කියලා කිව්වේ. හම නැති එළදෙනක් කියලා කිව්වේ එළදෙනකගේ හම ගලවලා නම් ඒ හම නැති එළදෙන හරි අසරණයි. වතුරට බහැලා හිටියොත් ඒ වතුරට බහැලා ඉන්න වෙලාවේ ඒ එළදෙන මාළුන්ගෙන් ආගේ මේ ජලයේ ඉන්න සත්තුන්ගෙන් පීඩාවට පත් වෙනවා. ඊට පස්සේ එළදෙන නිදාගෙන හිටියොත් හම නැති නිසා ඒ එළදෙනට මේ මහ පොළොව ඇසුරු කරගෙන ඉන්න කෘමී සත්තු ඉන්නවනේ, කූඹියෝ වගේ සත්තු. ඒ වගේ සත්තුන්ගෙන් හානියටපත් වෙනවා. ඊට පස්සේ කොහරි ගහකට හේතු වෙලා හිටියොත් ඒ ගහේ ඉන්න වේයෝ වගේ සත්තුන්ගෙන් මේ එළදෙනගේ කායික පීඩාව හට ගන්නවා. ඊට පස්සේ මේ එළදෙන හිටගෙන හිටියොත් එහෙම මේ අවකාශයේ ඉන්න සත්තුන්ගෙන් මේ හැම නැති එළදෙනට පීඩාවට පත් වෙනවා. දැන් මේ එළදෙන 4 ඉරියව්වෙන්ම හිටියත් මේ හැම නැති එළදෙන මහා දුකකට පත් වෙනවද නැද්ද? හැම තැනකදීම මේ එළදෙන පීඩාවට පත් වෙනවද නැද්ද? කුමන ඉරියව්වකින් හිටියත් මේ එළදෙන පීඩාවට පත් වෙනවා. මේ එළදෙනට දුකක් උපදිනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ ස්පර්ශයේ දැනගන්න කියනවා හැම නැති එළදෙනක් වගේ. කුමන ස්පර්ශය ඇති වුණත් ඒ ස්පර්ශයස්සේ සැඟවිලා දුක තියෙනවා. සැඟවිලා දුක තියෙනවා. මොන ස්පර්ශයක් තුල වුණත් ඕකයි. එතකොට ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන උපදින්නේ ස්පර්ශයේ ප්‍රත්‍ය වෙනවා චිත්තක්ෂණයකින් කුමකටද? වේදනාවට. වේදනාවට ප්‍රත්‍ය කරලා වේදනාව උපද්දවලා ස්පර්ශය එතනම නිරුද්ධ වෙලා යනවනේ. පස්සපච්චය වේදනානේ. ස්පර්ශය හට ගන්නවා, හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ නිකම්ම නෙමෙයි. නිකම්ම නිරුද්ධ වෙනවන කිසි ප්‍රශ්නයක් නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙන්නේ වේදනාවට ප්‍රත්‍ය වෙලා. වේදනාවට පටිච්ච සමුප්පන්න වශයෙන් වේදනාව උපද්දවලා ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ ස්පර්ශය නිසා වේදනා ඇති වෙන්නේ 3යිනේ. වේදනා 3යිනේ. මේ වේදනා 3 මාස්සේ පින්වත්නි පීඩාවත් දුකත් පරිදාහයත් පවතිනවා. මේ මොන වේදනාව තුල වුණත් එමය. ඒකයි හරියට හැම නැති එළදෙනක් වගේ දකින්න කිව්වේ. මොන ඉරියව්වෙන් හිටියත් මේ එළදෙන පීඩාවටපත් වෙනවා වගේ. එළදෙන දුකටපත් වෙනවා වගේ. කුමන ඉරියව්වක හිටියත් මේ එළදෙනට පිළිසරණක් නැහැ වගේ. භාගතුන් වහන්සේ දකින්න කිව්වේ. කොහොමද ඒක දකින්නේ? දැන් බලන්න සැප වේදනාවක් ඇති වුණොත් ඒ සැප වේදනාව අනිත්‍ය වෙලා යන්නේක දුකයි. දුක් වේදනාවක් ඇති වුණොත් කොහොමද දුකයි. දැන් මේ ස්පර්ශය නිසා ඇති වෙන විඳීම. එහෙනම් සැප වේදනාවෙත් කෙලවර අගින් තියෙනවා දුක කියලා එකක්. එහෙමනම් සැප වේදනාවත් දුකයි. දුක් වේදනාව කොහොමද දුක් වේදනාව තුළ දුකක් පවතිනවා. ඊට පස්සේ මධ්‍යස්ථ විඳීම් තුළ විපරිණාමයට පත් වෙනවා. මධ්‍යස්ථ විඳීම් වෙනස් වෙනවනේ. ඒ වෙනස් වීම දුකයි. එතකොට එහෙමනම් ස්පර්ශය
ප්‍රත්‍ය වෙන්නේ වේදනාවට නම් ඒ වේදනාව මොන වේදනාවක් වුණත් ඒක ASCII සැඟවිලා දුක පවතිනවා. එතකොට මෙන්න මේ කතාව මේ දැන් අහගන්නකොට සුතමේ ඥානෙ උපදවාගෙන චින්තාමේ ඥානෙදී තමන්ගේ වේදනාවට ගලපලා බලනවා. අනේ මටත් මේ විදියට වේදනාව ඇති වෙලා තියෙනව නේද? මටත් මේ විදිය උපේක්ෂා වේදනා තිබිලා තියෙනව නේද? මටත් මේ දුක් වේදනා තිබිලා තියෙනව නේද? මටත් මේ කියපු කතාවම නේද? මේ හාඳුරෝ කියන කතාවම නේද? මගේ ජීවිතේටත් උනේ මම මුහුණ දුන්නෙත් මේ අත්දැකීමට නේද කියලා ඒ දක්ෂ ශ්‍රාවකයා දකිනවා. ඊට පස්සේ භාවනාව තුළින් ඇත්තටම මේ නාම රූප ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නකොට මේ ස්පර්ශයේ නිරෝධය හොඳට දකිනවා. ඒ ස්පර්ශ නිරෝධය දකින්නකොට ඒ දැක්ම තුල තමයි පින්වත්නි සම්මා දිට්ඨිය හිමත් නැත්නම් සෝතාපන්න තත්වයේ අත්දක ගන්න ලැබෙන්නේ. ඒතකොට ස්පර්ශය කියලා කියන්නේ මොකටද? ස්පර්ශය කියලා කියන්නේ අපි මේ ගැන කියලා තියෙනවා. නමුත් දැන් මේ දේශනාවට අදාළ නිසා අපි කියනවා ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවට. බාහිර ආයතනයයි, අභ්‍යන්තර ආයතනයයි, සිතයි. මෙන්න මේ තුන එකතු වුණාම මේ තුන එකතු වුණාට පස්සේ ඒ තුන එකතු වෙන එකට අපි කියනවා ලස්සන වචනයක්. මොකද්ද? ස්පර්ශය. බාහිරින් රූපය තියෙනවා. මේ පැත්තේ චක්කු ප්‍රසාදයේ පවතිනවා. ඊට පස්සේ පින්වත්නි දැනගන්න හිත යොමු වෙනවා. එතකොට ඒකට කියනවා අපි දකින මට්ටම කියලා. ඒකට කියන්නේ දකින මට්ටම. අහන මට්ටම. සෝත ප්‍රසාදයේ තියෙනවා. ඒ සෝත ප්‍රසාදයත් එක්කම පින්වත්නි එළියින් සද්දය ඇහෙනවා. දැනගන්න හිත යොමු වෙනවා. ඒකට කියනවා සෝත විඥානය කියලා. ඔන්න ඔය කාරණා තුන යම් තැනක එකතු වුණාම ඇහුණා කියන මට්ටමට එනවා. ඇහෙන මට්ටම. ඒ ඇහෙන මට්ටමට කියන්නේ ස්පර්ශය කියලා. ස්පර්ශ නොවුනොත් ඇහෙන්නේ නැහැ. ස්පර්ශ නොවුනොත් ඇහෙන්නේ නැහැ. ස්පර්ශ වීම නිසායි පුද්ගලයාට ඇහෙන්නේ. දැනෙන මට්ටම දැනෙන්නේ නාසයට, දිවට, කයට දැනෙන මට්ටමක් තියෙනවනේ. මොනවද දැනෙන්නේ? දැනෙන්නේ ගඳ සුවඳ දැනෙනවා. රසය දැනෙනවා. රස ඇහෙන්නේ නැහනේ. පහස දැනෙනවා. පහස පේන්නේ නැහනේ. පහස දැනෙනවා. එතකොට මේ දැනීමටත් පින්වත්නි දැන් කය නම් මේ අභ්‍යන්තර ආයතනයේ විදියට කය මේ ක්‍රියාත්මකයි. ඊට පස්සේ බාහිර ආයතනයේ විදියට පහස යා කරා පැමිණෙනවා. එතකොට මේ දෙකම එකතු වුණාට පස්සේ කාය විඥාණය ඒ කියන්නේ දැනගත් ඒක මේ දැනගැනීමේ සිත ඒ පැත්තට නැමිලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා තුන ආයතන 6 මුල් කරගෙන එකතු වෙන එකට තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ ස්පර්ශය නිසා තමයි මිනිස්සු විඳින්නේ. ස්පර්ශය නිසා විඳිනවා. එතකොට ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා දැනගන්නවා. දැන් ස්පර්ශය මොකද්ද කියලා දන්නවනේ. චෛමේ ආවසෝ පස්සකායා. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, જીවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අර එක දේශනාවක තියෙනවා පස්සෝසෝ ඒකෝ අන්තෝ, පස්සෝ සමුදයෝ ဒ ුතියෝ අන්තෝ, පස්ස නිරෝධෝ මජ්ජේ. ස්පර්ශ ඒකාන්තයක්. එතකොට ස්පර්ශේ හට ගැනීම තවාන්තයක්. ස්පර්ශේ නිරෝධයේ මැද කියලා. ඇත්තටම පින්වත්නි මේක ASCII මේ විඳීම් ASCII මායාවක් ක්‍රියාත්මක වෙනවා. මේ අපි විඳින දේවල් අපේ මේ ස්පර්ශයේ ASCII මායාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ මායාව නිසා අපට ස්පර්ශී යථාර්ථය පේන්නේ නැහැ. මායාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මොකටද? මායාව කියලා එකක් පැහැදිලි කළානේ. මොකටද මායාව කිව්වේ? මායාව කියලා පැහැදිලි කළේ විඥාණයට.
බුදුරජාණන් වහන්සේ විඥානීය පැහැදිලි කළේ මායාවක් කියලා. ඒතොර විඥානීය මායාවක් නම් දැන් ඇයි මම මේ ස්පර්ශය ඇස්සේ මායාවක් ක්‍රියාත්මක වෙනවා කිව්වේ? මේ ස්පර්ශය ඇස්සේ විඥානීය නියෝජනයක් තියනවද නැද්ද? තියෙනවා. ඇහැයි රූපයයි ඇහි විඥානීය තියෙනවා. ඒ මායාවක් තියෙන නිසා මේකේ ඇත්තම කතාව අපිට හරියට හිතාගන්න බෑ. ඒ කියන්නේ මේකේ යථාර්ථය අපිට පේන්නේ නැහැ. දැන් මේ අපි මේ කියලා දෙන්නේ යථාර්ථය. මේක නිතර අහන්න ඕන. නිතර අහනකොට තමයි ජීවිතේ මේ ලේත් එක්ක මිශ්‍ර වෙන්නේ මේ අවබෝධය. ඇට මිදුළු වලටම කිඳා බහින්නේ එතකොටයි. නැවත දන්න දේම නැවත. ඇත්තට මේ පණිවිඩය අපි නැවත Tamanගේ ජීවිතය තුළ මානසිකාරය කරගන්න අවශ්‍යයි. දැන් අවබෝධයට පත් වුණාට පස්සේ තමයි මේ අවබෝධයට පත් වෙච්ච කෙනා හැම වෙලාවකම ස්පර්ශය දකින්නේ අනිත්‍ය වශයෙන්. නමුත් දැන් අපිට හිතනවාද ස්පර්ශය අනිත්‍ය වශයෙන්? අපිට පේනවද? අපිට පේන්නේ නැහැ. අපිට හිතනවද නිකන් ස්පර්ශය අනිත්‍යයි කියලා? අපිට හිතෙන්නේ නැහැ. අපිට තියෙන ස්පර්ශය හරීම හොඳ දෙයක් විදියටයි. මේ ස්පර්ශ වීමස්සේ මහා අමුතු සැපයක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ. මේකස්සේ දුකක් තියෙනවා කියලා අපිට පේන්නේ නෑ පින්වත්නි. මේ ස්පර්ශය මුල් කරගෙන හැඟීම් සමුදායක් ජනිත වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නෑ. එතකොට මේ ස්පර්ශ වෙනකොට මේ ඇස කන නාසය දිවකය ආදී කාරණාවලත් රූප ශබ්ද ගන්ධ රස පහස ආදී කාරණාවලත් චක්කු විඥාන සෝත විඥාන ආදී මේ කාරණාවලත් තුන එකතු වෙනකොට අපේ මනස අපේ හිත පින්වත්නි අපේ එහෙමත් නැත්නම් අපේ විඥානය ඒක හරිම වචනේ අපේ විඥානය මේ තුنين එක තැනක හරි පිහිටනවා. මේ තුنين එක තැනක හරි පිහිටනවා. එක්කෝ පින්වත්නි රූපේ පැත්තේ හිත පිහිටනවා. මේ ස්පර්ශ වෙනකොට අපිට වෙන්නේ ඒකයි. රූපේ පැත්තේ අපේ හිත පිහිටනවා. කොහොමද රූපේ පැත්තේ හිත පිහිටන්නේ? එයාගේ රූපේ පැත්තේ එයා ඇත්තටම පින්වත්නි ඇහැ පැත්තේ හරි රූපේ පැත්තේ හරි චක්කු විඥානයේ පැත්තේ හරි පිහිටනවා. පිහිටලා නිකම්ම ඉන්නවා නම් කමක් නැහැ. ඒ පිහිටා හිඳිමින් නිමිත්තකුත් හදා ගන්නවා. දැන් මේ සුතමේ ඥානෙ ඔන්න චින්තාමේ ඥානයක් බවට තමන් පත් කරගන්න. ඔබ රූප දකින්නකොට ඕක නෙමෙයිද ඔබට උනේ කියලා බලන්න. සද්ද අහනකොට මේක නෙමෙයිද උනේ කියලා ගලපලා බලන්න. එතකොට ඇහැ පැත්තේ හරි රූපේ පැත්තේ හරි චක්කු විඥානයේ පැත්තේ හරි පිහිටලා නිකම්ම ඉන්නව නෙමේ නිමිත්තකුත් හදා ගන්නවා. මොකද්ද? මේ තුنين එක තැනක් ඇසුරු කරගෙන හැම වෙලාවකම අපේ හිත පවතිනවා. එක්කෝ ඇහැ පැත්තේ හිත පිහිටනවා. කොහොමද ඇහැ පැත්තේ පිහිටන්නේ? ඇහැ පැත්තේ පිහිටන්නේ පෙනුනේ මට කියලා හිතනවා. ඒකයි මේ සම්මාදිට්ඨිය ඇති වෙනකොට මේ සම්පූර්ණයෙන්ම විෂයාකාර සක්කාය දිට්ඨිය නැති වෙනවා කිව්වේ ඒකයි. අර මම කියන ගතිය බැහැර වෙලා යනවා. මොකද්ද හිතන්නේ? පෙනුනේ මට කියලා හිතනවා. ඒතර සක්කාය දිට්ඨියේදී මං කියන්නේ අර මේ ආත්ම වශයෙන් මේක පංචස්කන්ධ ලෝකයේ අල්ලන ගතියයි බැහැර වෙන්නේ. නමුත් දැන් මෙතන බලන්න මේ ඇස පැත්තේ හරි රූපේ පැත්තේ හරි ඇහි විඥානයේ පැත්තේ හරි කන පැත්තේ හරි මේ සද්දේ පැත්තේ හරි සෝත විඥානයේ පැත්තේ හරි හැම මේ තුنين එකක් ඇසුරු කරගෙන අපේ හිත පිහිටනවා. එහෙම පිහිටලා නිකම්ම තියනවා නම් කමක් නැහැ. නිමිත්තකුත් හදනවා ඊට පස්සේ. කොහොමද නිමිත්තක් හදන්නේ? දැන් කන කියලා ගමු. එක්කෝ කන පැත්තේ විඥානයේ පිහිටනවා මොකක් හරි ඇහෙනකොට, එක්කෝ සද්දේ පැත්තේ විඥානයේ පිහිටනවා, එක්කෝ චක්කු විඥානයේ පැත්තේ හිත සෝත විඥානයේ පැත්තේ හිත පිහිටනවා. ඇහුනේ මට කියලා එක්කෝ හිතනවා. අන්න බලන්න. එයා කන පැත්තේ එයාගේ විඥානයේ පිහිටියා. එක්කෝ එයා අනිත් පැත්තට හිතනවා ඇහුනේ සද්දයක් නේ කියලා සද්දේ පැත්තේ එයාගේ විඥානයේ පිහිටනවා. සද්දයක් ඇහුනේ කියලා සද්දේ පැත්තේ පිහිටනවා. එතකොට එක්කෝ එයාගේ හිත පැත්තේ එයාගේ විඥානයේ පිහිටනවා. මමයි හිතුවේ කියලා ශබ්දේ මුල් කරගෙන. එතකොට මෙන්න මේ විදියට මේ තුنين එකක් ඇසුරු කරගෙන මේ ස්පර්ශ වෙනකොට මේ තුنين එකක් ඇසුරු කරගෙන අපේ හිත නිමිත්තක් හදා ගන්නවා. නිමිත්තක් හදා ගන්නකොට
ඒ ජීවිතේ කුරාගයෙන් තෙමෙනවා. ඒ අහපු දේ මුල් කරගෙන රාගයෙන් තෙමෙනවා. ද්වේෂයෙන් තෙමෙනවා. එක්ක මෝහයෙන් තෙමෙනවා. රාග දේශ මෝහ වලින් නිදහස් වෙච්ච ස්පර්ශයක් අපිට නැහැ. අපි ස්පර්ශය තුල රාගයේ මිශ්‍රිතයි. ද්වේෂයේ මිශ්‍රිතයි. එක්ක ඇලෙනවා අපි, එක්ක ගැටෙනවා, එක්ක මුලා වෙනවා. අහන දේ නිසා, දැනෙන නිසා, හිතන දේ නිසා අපිට වෙන්නේ, පේන දේ නිසා අපිට වෙන්නේ රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ මුල් වෙලා අපේ ජීවිතය සාංසාරික තරණයට ස්පර්ශයේ විසින් තල්ලුව හදලා දෙනවා. මේ ස්පර්ශ වෙච්ච දේවල් නිසා තමයි පින්වත්නි ආයතනික ක්‍රියාවලියත් සියල්ලම මෝරා වැඩෙන්නේ. ඒතර මේ ස්පර්ශය අවබෝධ කරනවා කියලා කියන්නේ ස්පර්ශයේ ඇත්ත කතාව දැනගන්නවා. ස්පර්ශය හටගෙන නිරුද්ධ වී යන ස්වභාවයක් විදියට දකිනවා. ස්පර්ශය ඇහැයි රූපයයි ඇහි විඥානයයි එකතු වෙච්ච නිසා පේනවා. ඒතර පේන දේත් ඇත්ත කතාව තේරුම් ගන්නවා. පේන දේත් නිකන් වර්ණ සටහනක් විදියට දකිනවා. ඇසෙත් ඇත්ත කතාව දැනගන්නවා. චක්කු විඥානෙත් හටගෙන නිරුද්ධ වෙන කතාව දැනගන්නවා. මේ තුන් තැනම යථාර්ථය දැනගන්නවා. අන්න යථාර්ථය දැනගන්නකොට එයාට කියනවා ස්පර්ශයේ නුවණ පහළ වුණා කියලා. පස්සංච පජානාති. ස්පර්ශය දැනගත්තා කියන්නේ ඔන්න ඕකටයි. එහෙමනම් අර සම්මාදිට්ඨික සූත්‍රයේ පස්සංච පජානාති කියනකොට ස්පර්ශය දන්නවා කියනකොට අපි හිතාගෙන හිටියා දැන් සම්මාදිට්ඨිකයි කියලා. ස්පර්ශයේ මේ තැන් තුනේදිම නුවණ හදා ගන්නවා. ඇහෙත් රූපෙත් ඇහි විඥානෙත් කියන තුන් තැනදිම පින්වත්නි යා නුවණ හදා ගන්නවා. ඒතර ඒ නුවණ හදාගත්තට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතය තවදුරටත් සාංසාරික චක්‍රයට උදව්වක් ලැබෙන්නේ නැහැ. තවදුරටත් ලැබෙන්නේ නැහැ පින්වත්නි. දැන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදිහට තමයි ඇසත් දකින්නේ. හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදිහට තමයි රූපයක් දකින්නේ. එකම රූපේ දෙවතාවක් දකින්න බෑනේ. එතකොට මේ රූපයත් බිඳි බිඳි යනවා. චක්කු විඥානේ එකම චක්කු විඥානේ එක දිගට පවතින්නේ නැහැ නේ කොහොමද? ඒතර මේ තුනීම ඇත්ත කතාව දැනගන්නවා. ඇත්ත කතාව දැනගන්නවා කියන්නේ මේවා ඔක්කොම හටගෙන නිරුද්ධ වී යන ධර්මයන් විදියට දකිනවා. එතකොට යා ඇසට මමයයි පණවන්නේ. රූපේට මගේයයි පණවන්නේ. මට තමයි හිතුනේ කියලා විඥාණයට මම වශයෙන් පැනවීමක් එයා තුල දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපිට තේරෙන්න ඕන හරියට වඳුර කණ්ණාඩියට රැවටුණා වගේ. වඳුරෙක් කණ්ණාඩියට රැවටුණා වගේ. එතකොට වඳුරෙක් කණ්ණාඩි ඉස්සරහට ගියාම වඳුරට හිතෙන්නේ තවත් ඒ වගේ වඳුරෙක් ඉන්නවා කියලායි. වඳුරෙක් කණ්ණාඩියට රැවටුණා වගේම මමත් ඇස ඉස්සරහා රැවටිලා හිටියේ කියන එක දැනගන්නවා. ඇසේ ක්‍රියාවලිය මට පේනවා කියන මට්ටම තුල තියෙන ස්පර්ශ වීම කාරණා ත්‍රිත්වයක එකතුවක්. ඒක දැනගන්නවා. එතකොට මේ විදියට දකින්නකොට පින්වත්නි ස්පර්ශයේ යථාර්ථයට පේන්න පටන් ගන්නවා. එතකොට මේක හරියට මෙන්න මේ වගේ පින්වත්නි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ගෙයක් තියෙනවා. ඒ ගේ මැද මිනිහෙක් ඉන්නවා මොකක් හරි වැඩක් කර. අපි තුමු ටීවී බලනවා කියලා. ටීවී බල ඉන්නවා. તો ටීවී බල ඉන්නකොට මේ ගේ වටේටම පින්වත්නි තියෙනවා අපි තුමුකෝ ජනෙල් 6ක් තියෙනවා කියලා. ගේ මැද මේ මිනිස්සයා ටීවී එක බල ඉන්නවා වටේට ජනෙල් ටිකක් තියෙනවා. දොරවල් ටිකක් හරි ජනෙල් ටිකක් හරි තියෙනවා කියලා හිතන්න. ඒතර වටේට ජනෙල් ටිකක් තියෙනකොට මේ මිනිස්සයා එයාගේ වැඩේ කර ඉන්නවා ටීවී එක දිහා බලාගෙන ඉන්නවා.
ඒතර මේ ගේ හදාගත්තෙත් මේ මිනිහමයි, වෙන කවුරුත් හැදුවේ නෑ. මෙයාමයි, මෙයාගේ අර මිනිස්සු කියන්නේ තමන්ගේ නිවන මේ මගේ නිවන මගේ පැල්පතයි කියලා. පැල්පත ASCII කොහෙද පින්වත්නි නිවනක් ගැඹුරෙන් බලනකොට, යථාර්ථයෙන් බලනකොට ඒක මොනතරම් විහිළුවක්ද කියලා තේරෙනවා. නමුත් ඒවා ඉතින් සින්දුවල තියෙන කතාන්දරනේ. නමුත් දැන් මෙයා ගේ මැදට වෙලා ඉන්නවා. නමුත් මේ ගේ හදාගත්තෙත් මැද ඉන්න මිනිහම තමයි. වෙන කෙනෙක් හැදුවා නෙමෙයි. එයා ටීවී එක දිහා බලාගෙන දැන් ඉන්නේ. ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට එයාට එක ජනේලකින් පේනවා නිකන් කවුරු හරි එහෙට මෙහෙට ගියා වගේ. අර ටීවී එක බල බල ඉන්න මිනිස්සයාට එකපාර පේනවා. එතකොට එයා මේ පැත්ත බලනවා නේද? නිකන් මේ පැත්තෙන් එහෙන් මෙහෙන් ඡායාවක් ගියා වගේ දකින්නකොට එයා මේ පැත්ත බලනවා. එහෙම බලලා එයා ටීවී බැලිල නතර කරනවා. නතර කරලා ඒ ජනේලෙ ළඟට එනවා. ජනේලෙ ඇරලා තියෙන්නේ. ඔහේ ඇරලා තියෙනවා. එතකොට එයා එතනට ආවිල්ලා වටපිට බලනවා. එතකොට එයාට පේනවා කෙනෙක් ඉන්නවා ජනේලෙ ළඟ. ඊට පස්සේ එයා අහනවා ඇයි කියලා. ඔන්න කතා බහ කරලා ආපු හේතුවත් අහලා එයා ආයෙත් ගිහින් ටීවී බලනවා. එතකොට ආයෙත් ගිහින් එයා ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේ විදියට මේ ජනෙල් 6 එහෙමත් නැත්නම් දොරවල් 6 මුල් කරගෙන සම්පූර්ණයෙන්ම තමන් අත්දකින ලෝකයේ තුල එයාගේ අත්දැකීම් පරාසය තුල භවාංග මට්ටමින් හිත පවතිනවා. ඒතර භවාංග මට්ටමින් හිත පවතිනකොට භවාංග මට්ටමින් හිත පවතිනවා කියන්නේ නිකන් ටීවී එක බල බල හිටිය මිනිහා වගේ. ඊට පස්සේ පින්වත්නි එයා අර ජනේලෙ පැත්ත බලලා එතනට ගිහින් ඉන්න කෙනා පේන මට්ටම තමයි ස්පර්ශය කියලා කියන්නේ. දොරවල් ජනෙල් 6කින්ම මේ ක්‍රියාවලිය වෙනවා කිව්ව ඇස කන නාසය දිවකය මනස කියන. එතන 6ෙන්ම මේ සිද්ධිය සිද්ධ වෙනවා. අනිත් වෙලාවට හිත භවාංග මට්ටමින් පවතිනවා. ඒතර මේ ස්පර්ශ වීම දැන් ඇහැට රූපයක් එනකොට මානසිකාර ප්‍රත්‍යයෙන් ඒ පැත්තට චක්කු විඥානය පහළ වෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ඇහෙන වෙලාවෙම ඒ ඇහෙන අවස්ථාවේ ඇහෙන මට්ටමට එන්නේ මානසිකාර ප්‍රත්‍ය කරගෙන සෝත විඥානය ඒ පැත්තට පහළ වෙනවා. ඒතර මේ විදියට පහළ වීම මුල් කරගෙන තමයි පෙනෙන මට්ටම, ඇහෙන මට්ටම, දැනෙන මට්ටම, දකින මට්ටම කියන මට්ටම උදා වෙන්නේ. මෙන්න මේ පෙනෙන, ඇහෙන, දැනෙන, දකින මට්ටමට තමයි කියන්නේ ස්පර්ශය කියලා. ස්පර්ශය කියලා කියන්නේ මෙන්න මේකටයි. එතකොට මේ හේතු තුනම හෝ එහෙමත් නැත්නම් මේ හේතු තුنين එකකට හෝ ස්පර්ශය කියනවා නෙමෙයි. දැන් හොඳට මතක තියාගන්න මේ හේතු තුනමත් ස්පර්ශය නෙමෙයි. එකක් කියන්නේ ස්පර්ශය නෙමෙයි. මේ තුنين බාහිරවත් ස්පර්ශය නෙමෙයි. එතකොට මේ කාරණා තුන එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේ තුනමත් ස්පර්ශය නෙමෙයි, එකකුත් ස්පර්ශය නෙමෙයි, මේ තුنين වෙන එකකුත් නෙමෙයි. මේ තුන සංයෝග වෙනව නේද? අන්නේ සංයෝග වීම තුල තමයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වුණාට පස්සේ තමයි විඳීම් හටගන්නේ. එතකොට මේ ස්පර්ශය දැනගත් ශ්‍රාවකයා තුල පස්සංච පජානාති කියනකොට ස්පර්ශය දැනගන්නවා කියන මට්ටම තුල එයා ස්පර්ශය දැනගන්නේ මට මේ මගේ ඇහැ මුල් කරගෙන කන මුල් කරගෙන ස්පර්ශ වෙනකොට මගේ හිත රූපේ පැත්තේ හරි පිහිටනවා, ඇස පැත්තේ හරි පිහිටනවා, චක්කු විඥානේ පැත්තේ හරි පිහිටනවා. මේ තුنين එකක් ඇසුරු කරගෙනම හැම වෙලාවකම මගේ හිත පිහිටනවා කියලා දැනගන්නවා. ඒතර මේ දැන ගැනීම තුල පින්වත්නි එයා ස්පර්ශය තුල යථාර්ථය අවබෝධ කරගන්න. දැන් ස්පර්ශයේ යථාර්ථය මොකද්ද? ස්පර්ශය කියන්නේ අඛණ්ඩව එක දිගට නතර නොවි පවතින එකක් නෙමෙයි. ස්පර්ශය කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වී යන දෙයක්. ස්පර්ශය කියන්නේ හටගෙන නිරුද්ධ වී යන දෙයක්.
හටගෙන නිරුද්ධ වී යන ස්පර්ශයක් තමයි තියෙන්නේ. ඇති වෙලා නැති වෙලා යනවා. මේ කාරණා තුන එකතු වෙනවා. එකතු වෙලා ආයෙත් ඒ සංයෝගයේ තුලම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් එකතු වෙනවා, ආයෙත් නිරුද්ධ වෙනවා. ආයෙත් එකතු වෙනවා, ආයෙත් නිරුද්ධ. හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒතර ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙලා යනකොට ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන ඒක ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙන්නේ වේදනාවට ප්‍රත්‍ය වෙලානේ. එහෙමනම් ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙනකොට වේදනාවත් හටගෙන නිරුද්ධ වෙවි යනවද නැද්ද? නිරුද්ධ වෙවි යනවා. වේදනාව හටගෙන නිරුද්ධ වෙනකොට වේදනාව නිසා උපදින තණ්හාව හටගෙන නිරුද්ධ වෙවි යනවද නැද්ද? නිරුද්ධ වෙනවා. තණ්හාව හටගෙන නිරුද්ධ වෙනකොට තණ්හාව නිසා ඇති වෙන උපාදානය හටගෙන නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. මේ සියලු ධර්මයන් පටිච්ච සමුප්පන්නව බලනකොට යා හටගෙන නිරුද්ධ වී යන දේවල් විදියටයි දකින්නේ. ඒතර මේ කතාව දැනගත්තට පස්සේ එයා ඇසට වටිනාකමක් දෙන්නෙත් නැහැ. ඇසට හම්බෙන රූපයට වටිනාකමක් දෙන්නෙත් නැහැ. ඇසේ විඥාණයට වටිනාකමක් දෙන්නෙත් නැහැ. අපි මේ තුනටම වටිනාකමක් දෙනවා. එක්කෝ අපේ වටිනාකම මෙතන මේකෙන් කොතන හරි පිටනවා. අපි හිතනවා එක්කෝ රූපයට වටිනාකමක් දෙනවා හැ ඉස්සරහට එන. එක්කෝ ඇහැට වටිනාකමක් දෙනවා මටනි පේන්නේ කියලා. එක්කෝ ඒ දැනගන්න හිත පැත්තට වටිනාකමක් දෙනවා. අවබෝධයටපත් වෙච්ච කෙනා මේ පස්සංච පජානාති ස්පර්ශය සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු කෙනා ඇසට වටිනාකම් දෙන්නේ නැහැ. එයා තුල ඇසට වටිනාකමක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. අර සුභාතරණීයගේ සිද්ධිය බොහොම දීර්ඝ සිද්ධියක්. ඒ සුභාතරණියට බැල්ම දාගෙන හිටියා කොල්ලෙක් පැවිදි වෙන්න කලින්ම. ඇයට නමුත් මේ ජීවිතය ගැන තිබුණේ කලකිරීමක්. මේ ජීවිතේ හිතන තරම් සාරයක් තියෙන දෙයක් විදිහට ඇය දැක්කේ නෑ. ඇයට තිබුණා සාංශාරික වශයෙන් වැඩිච්ච, සාංශාරික වශයෙන් පුහුණු වෙච්ච ගැඹුරු විදර්ශනාවක් ඇයට තිබුණා. ඇය දැනගත්තා මේ ක්‍රියාවලිය හටගෙන නිරුද්ධ වී යන එකක් බව ධර්මයේ තුලින්. ඇය පැවිදි ජීවිතයට ආවා. පැවිදි ජීවිතයට ආවත් අර තරුණයා ඇයව අතාරියේ නෑ. ඇයව අතාරින්න ඔහු කැමති වුණේ නෑ. සුභාතරණිය පාත්‍ර සිවුරු දරාගෙන අන්දවණිය වැඩිනකොට, අන්දවණියට ඇතුළු වෙනකොට අර තරුණයා සුභාතරණියගේ මඟ හරස් කළා. මඟ හරස් කරලා විමසනවා, මොකද්ද මේ ඔයා නටන පිස්සුව? දැන් මේ කවුද අහන්නේ? අහන්නේ අර සල්ලාල තරුණයා. රාගයෙන් මත්වෙච්ච මේ තරුණයා කහට වස්ත්‍රයක් දරාගෙන ඊටාම රූප සම්පන්න ශරීරයක් තිබුණ සුභාතරණියගේ අන්දවණේට යන ගමන හරස් කරලා අහනවා, මොකක්ද මේ ඔයා නටන නාඩගම? මොකද්ද මේ විකාරී කියලා අහනවා. නිල් මහනිල් වනයේට රාක්ෂේ කරක් ගත්තා වගේ මොකද්ද මේ වාට උනේ කියලා අහනවා. නිල් මහනිල් වනයේකට නිල් මහනිල් වලින් පිරිච්ච මහා විලකට රාක්ෂේ කරක් ගත්තා වගේ කෝ දැන් කොණ්ඩේ කියලා අහනවා. කෝ අර කලින් කසී සලු වලින් සලුපිලි දරාගෙන හිටපු ඔය සුන්දර ශරීරෙ මේ කහට රෙදි කෑල්ලකින් පොරවගෙන මොකද්ද මේ නටන නාඩගම? මොකද්ද මේ විකාරී කියලා අහනවා. ඒතර මේ විදියට අහනකොට පින්වත්නි, මේ තරුණයා දැන් මේ අන්දවනේ හරස් කරලා මේ සුභාතරණියකින් තවදුරටත් දැන් ඇයි පාඩුවේ ඉන්නවා. ඇයිගෙන් විමසනවා, ඇයි කම් සැප විඳින්නේ නැත්තේ? ඇයි ඔයා මේ කාම සම්පත් විඳින්නේ නැත්තේ? මම ඔයාට කැමති දෙයක් දෙන්නම් කියනවා. ඔයාට මං සඳුන් සුවඳ හමන යහනක් හදලා දෙන්නම් සැතපෙන්න කියනවා. සඳුන් වලින් හදපු යහනක් හදලා දෙන්නම් කියනවා. ඒ නිසා අනී ඔය කසී වස්ත්‍රය, කහට වස්ත්‍රය අතහැරලා දාන්න කියනවා. එතකොට සුභාතරණිය මොනවා කියන්නේද? සුභාතරණිය කියනවා, මම ඔබ ප්‍රාර්ථනා කරන කෙනා නෙමෙයි. ඔබ මාව ප්‍රාර්ථනා කළාට මම ඔබව ප්‍රාර්ථනා කරන කෙනා නෙමෙයි කියනවා.
මං ගැන තේරුම් ගන්න කියනවා. ඒ නිසා අනේ මට මගේ පාඩුවේ මේ මගේ ගුණධර්මයක් දියුණු කරන මට ඉන්න දෙන්න කියනවා. දැන් අද නම් ඔය වගේ කෙලෙස් සහිත කෙනෙකුට ඔයනි වර්ණනාවක් කළොත් අනේ ඔයාගේ රූපේ ලස්සනයි මම ඔයාට ඕන දෙයක් දෙන්නම් කිව්වොත් එයා ඔය චාටු බස් ටිකට අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. පැවිද්දෙක් වුණත් අහු වෙන්න පුළුවන්. අහුවෙලා යන්න පුළුවන් පින්වත්නි. ඒතර දැන් මේ සුභාතෙරණිය ඇස කන නාසය දිවකය මනස කියන ආයතනික ක්‍රියාවලිය තුළ ස්පර්ශය ගැන අවබෝධ කරලා තිබුණේ. ඒතකොට ඒ නිසා ඒ අවබෝධය කරපු කෙනාට ඇස නිසා රාගය උපදින්න ඉඩක් නැහැ. මේ ස්පර්ශී යථාර්ථය නොදන්නාකම අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් මේ ඇතිවෙන ක්‍රියාවලිය නොදන්නාකම නිසාම පින්වත්නි මේ ස්පර්ශයේ මුල් කරගෙන විඳීම් හට ගන්නවා. ඒ විඳීම් කෙලෙස් මිශ්‍රයි. ඒ විඳීම් රාගයෙන් තෙමිලා එක්ක ද්වේෂයෙන් තෙමිලා එක්ක මෝහයෙන් තෙමිලා. හේතුව ස්පර්ශයේ ඇත්ත කතාව දන්නේ නැතිකම. ස්පර්ශයේ ඇත්ත කතාව දන්නේ නැතිකම. ඒතර මේ සුභාතෙරණිය කියනවා මේ මට මගේ ගමන යන්න දෙන්න පාඩුයි. මේ පාර හරස් කරගෙන මේ විකාර කියවන්න එපා. මට මගේ ගමන යන්න දෙන්න කියන. එතකොට අර තරුණයා කියනවා බලන්න ඔයාගේ හැමේ පාට කොච්චර ලස්සනද කියනවා. ඔයාගේ පාට කොච්චර ලස්සනයිද කියනවා. මුවැත්තියක් වගේ ඔය ඇස් දෙක දිහා බලන්නකෝ කියනවා. දැන් ඇයට මේ ඇහි වටිනාකමක් නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුට ඒක ගොඩාක් වටිනවා. නමුත් දැන් ඇය සම්පූර්ණයෙන් මේ ස්පර්ශයේ ඇසේ ස්පර්ශයේ ඇති වෙන විදිය ගැන ඇය දන්නවා. ඒ නිසා අමුතුවෙන් ඇයට වටිනාකමක් අගයක් උපදින්නේ නැහැ. ඇත්ත කතාව දන්නවා. රත්තරන් බඩුවේ කියලා හිතාගෙන රත්තරන් ආලේපිත ලෝහ වර්ගයකට අහු වෙලා හිටියට පස්සේ ඒක රත්තරන් නෙමෙයි කියලා ස්ථීරව දැනගත්තට පස්සේ අර පරණ දුන්න වටිනාකම දෙන්නේ නැහැ නේ. කලින් දුන්නනේ වටිනාකමක්. ඒක දෙන්නේ නැහැ. දැන් බලන්න මේ තරුණයා කියන ඔයාගේ ඇස් දෙක හරියට මුවැත්තියකගේ වගේ. හරි ලස්සනයි කියනවා. ඔය ඇස් දෙක තමයි මම අමාරුවේ දැම්මේ කියනවා. ඔය ඇස් දෙක තමයි මම අමාරුවේ දැම්මේ කියනවා. ඔය ඇස් දෙකට තමයි මම වශී වුණේ කියනවා. ඔය ඇස් දෙක දිහා මට බලාගෙන ඉන්නකොට ඔයාගේ ඇස් දෙකෙන් විදුලි කොටනවා වගේ මේ විශාල රශ්මියක් මට පේනවා කියනවා. හරියට ඔයාගේ ඇස් දෙක මුවැත්තියකගේ වගේ. දැන් මෙහිම වර්ණනා කරනකොට දැන් බලන්න පින්වත්නි මේ ස්පර්ශ අපිට මේ වෙලා තියෙන මේ ස්පර්ශයේ ඇත්ත කතාව දන්නේ නැතිකම අපි මෙහෙම කියනකොට මේ වගේ චාටු බස් ටිකක් ඇහුනොත් අද නම් පින්වත්නි ස්ථීරව අහුවෙලා යනවා. ඇයි? ඇයි කතාව දන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ තරුණයන් දිගින් දිගට මේ ඇස් දෙක ඔයාගේ ඔය ඇස් දෙක තමයි මාව අන්ධ කළේ. ඔය ඇස් දෙකටයි මම වහවැටුනේ කියලා කියද්දි පින්වත්නි දකුණු ඇහැ මේ Tamanගේ ඇඟිලි දෙක දාලා දකුණු ඇහැ ගලවලා තියෙනවනේ. දකුණු ඇහැ ගලවනකොට අර තරුණයාට දාඩිය දැම්මා කියනවා. මේ මොකද්ද මේ උනේ කියලා ඒ තරුණයාට ශරීරේ සීතල වෙලා ගියා කියනවා. අනේ උත්තමාවිය ඔය වැඩේ කරන්න එපා කියලා අර තරුණයාට සිහිය උපන්නා කියනවා ඒක දැකලා. පින්වත්නි දුවෙක් තාත්තකින් අසරණ දුවෙක් අමාරුවේ වැටුනාම තාත්තා කෙනෙක් හොයාගෙන යනවා වගේ ලේ ගලාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා කියනවා. මේ සිව්මෙලි තා සුන්දර ශරීරයක් තිබුණු මේ සුභාතෙරණිය බුදුරජාණන් වහන්සේ දකින්න ගියා කියන හරි සංවේගයක්. හරියට දුවෙක් මොකක් හරි ප්‍රශ්නයක් ආවම Tamanගේ තාත්තා ළඟට යනවා වගේ. මේ සුභාතෙරණිය ලේ ගලාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට බුදුරජාණන් වහන්සේ පේනකොට පේන මානී භාග්‍යවතුන් වහන්සේ දර්ශනීය වෙන මානීදී බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයට මේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රකෘති තත්වයටපත් වුණා කියනවා. එතකොට දැන් මේ නිකෙලස් හිත පින්වත්නි රාගයෙන් යට කරන්න බෑ. එතකොට මේ නිකෙලස් හිත ඇති වෙන්නේ මේ ස්පර්ශී යථාර්ථය දැන ගැනීම තුලයි. ඇසේ යථාර්ථයත්
දැන් ඇසේ යථාර්ථය දන්න නිසා ඇසට ඇය තුල 아무තු වටිනාකමක් උපන්නේ නැහැ. දැන් අපිට වටිනාකමක් උපදින්නේ මේ ඇස ප්‍රත්‍යයෙන් උපන් බව දන්නේ නැතිකම නිසා. හේතුඵල ධමයෙන් හටගත්ත බවත් හේතු නිරුද්ධ වී යනකොට නිරුද්ධ වෙලා යන බවත් මේ කතාව අපට තේරෙන්නේ නැතිකම නිසායි පින්වත්නි. එතකොට මේ අවිද්‍යාවෙන් වැහුණාට පස්සේ ස්පර්ශය කියන එක මහ වටිනා දෙයක්. ඇහැට රූපයක් හම්බ වෙන මට්ටම නිසා නැවත නැවත රූප හොයන්න ලෝකයට පිවිසෙනවා. කනින් ශබ්ද ඇහෙන මට්ටම ස්පර්ශයේ රහ වැටිලා නැවත නැවත ස්පර්ශය නිසා සුඛ ආස්වාදයේ හොයන ගතියක් තියෙනවා. නමුත් ස්පර්ශය තුල යථාර්ථයේ තේරුම් ගත්ත ශ්‍රාවකයාට ඇත්ත කතාව තේරුම් ගත්ත ශ්‍රාවකයාට ඇසේ කනේ නාසයේ දිවේ කයි මනසේ අමුතු වටිනාකම් ආරෝපණය වෙන්නේ නෑ. අන්න එතනටයි පස්සංච පජානාති ස්පර්ශය දැනගන්නවා කියන්නේ. හටගෙන නිරුද්ධ වී යන දෙයක් විදියටයි දකින්නේ. එතකොට ඇස කන නාසය දිව කය මනස කියන ක්‍රියාවලියත් හටගෙන නිරුද්ධ වෙනවා. ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන විඤ්ඤාණස්කන්ධයත් හටගෙන නිරුද්ධ වී යනවා කියන දැක්ම තුලයි යා වාසය කරන්නේ. එතකොට යාට ඇහැ නිසා ඇහි දකින්න මට්ටම ස්පර්ශ වීම නිසා උපදින වේදනාව තුල සැප වේදනාවක් උපන්නත් ඒකත් අනිත්‍ය වශයෙන් දකින්නේ. දුක් වේදනාවක් උපන්නොත් ඒකත් අනිත්‍ය වශයෙන් දකින්නේ. මධ්‍යස්ථ විඳීමක් ඇති වුණොත් ඒකත් විපරිණාමයටපත් වීම නිසා අනිත්‍ය වශයෙන් දකින්නේ පින්වත්නි. ඒ නිසා යාට අමුතුවෙන් මේ සියල්ල තුල වටිනාකම් හටගන්නේ නැහැ. ඒ වගේම තව එකක් දැනගන්න ඕන. මේ ඒකේ ඒ තුල විදර්ශනා ඥානෙ උපදව ගන්නවා නම් මේ පස්සංච පජානාති ස්පර්ශ වීම තුලත් පංචස්කන්ධ ධර්මයක් හට ගන්නවා කියලා දකින්න ඕන. අන්න ඒක වැදගත්. ස්පර්ශ වෙනකොට ඇහි ස්පර්ශය නිසා මගේ පංචස්කන්ධ ධර්මයන් තමයි වැඩින්නේ. අන්න ඒක දකින්න. ඒක තමයි වැදගත්ම කොටස. ඇහි ස්පර්ශය වුණාම ඇහැට රූපය, ඇහි රූපයයි, ඇහි විඥානයයි, වර්ණ සටහනකුයි, මේ චක්කු ප්‍රසාදයයි, චක්කු විඥානය මේ තුන එකතු වීම නිසා එයා තුල මේ සුඛ වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනා ස්කන්ධයයි පහළ වෙන්නේ. චක්කු විඥානේ මේකස්සි තියෙනවා. ඒ කියන්නේ විඥාන ස්කන්ධය පහළ වෙනවා. ඇයි දැන් ඇහි රූපය, ඇහි විඥානේ තියෙනවනේ. විඥාන ස්කන්ධය පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි ඇහෙන් දකින දේ ස්පර්ශ වීම නිසා දකිනකොට ඒ දකින දේ අඳුන ගන්නවා. සංඥා ස්කන්ධයකුයි පහළ වෙන්නේ Taman තුල. ඊට අනුව වේදනාවක් ජනිත වෙනවා. සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මැදහත් වේදනාවක් ජනිත වෙනවා. ඒ වේදනාව තුල වේදනා ස්කන්ධයකුයි පහළ වෙන්නේ. ඊට අනුව දැකපු දේට අනුව Tamanගේ හිත තුල සිතුවිලි සමුදායක් ජනිත වෙනවා. සංකාරස්කන්ධයකුයි පහළ වෙන්නේ. ඊට අනුව මගේ රූපස්කන්ධෙත් වෙනස් වීමක් ඇති වෙනවා. රූපස්කන්ධයකුයි පහළ වෙන්නේ. මෙන්න මේ ස්පර්ශයේ මුල් කරගෙන පංචස්කන්ධ ධර්මයක් ඇති වෙන විදිය දකින්න ඕන. මේක નિરાයාසයෙන් ඇති වෙන බව දකින්න දවසක් එනවා. එදාට තමයි රහත් වෙයි කියලා කියන්නේ. નિરાයාසයෙන්ම ස්පර්ශය නිසා පංචස්කන්ධෙ මේ ඇති වෙනවා. නිකම් මේ බලාගෙන ඉන්න පුළුවන්. හැම අත්දැකීමක් තුළ මේක දකින්න තත්වයක් එනවා. ඒක નિરાයාසයෙන් හිතේ උද්ගත වෙන තත්වයක්. ඒක බොහොම ප්‍රශස්ත මට්ටමක්. එතකොට මෙන්න මේ විදියට දැක ගන්නකොට ඒ දැක ගැනීම තුළ එයාට පස්සංච පජානාති. ඊට පස්සේ පස්ස සමුදයංච පජානාති. ස්පර්ශය හට ගැනීම දැනගන්නවා. ස්පර්ශය හටගන්නේ මොකක් නිසාද? සලායතන සමුදයා පස්ස සමුදයෝ. සලායතන නිසා ස්පර්ශ වෙන්නේ. සලායතන සමුදේ වෙලා තියෙන නිසා ස්පර්ශයේ සමුදේ වෙන්නේ. ඇස කියලා දෙයක් ජනිත වෙලා තියෙන නිසායි පින්වත්නි ඇහි ස්පර්ශයේ ජනිත වෙන්නේ. කන කියලා දෙයක් ජනිත වෙලා තියෙන නිසායි කනින් ස්පර්ශයේ ජනිත වෙන්නේ. එහෙනම් ස්පර්ශයට හේතුව මොකද්ද? ස්පර්ශය ඇතිවීමට හේතුව සලායතන සමුදයා පස්ස සමුදයෝ. ස්පර්ශී සමුදයට හේතුව සලායතන සමුදේ. එතකොට සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ස්පර්ශේ නිරෝධය මොකද්ද? ආයතන 6 නිරුද්ධ වී යනකොට ස්පර්ශේ නිරුද්ධ වෙලා යනවා. ආයතන කියන්නේ නාම රූප එකතු වෙන එකනේ. ඇහැ කෙරෙහි නාම රූප ධර්ම එකතු වෙනකොට ඇහි ස්පර්ශي හට ගන්නවා.
ඒතර ඇහැ කෙරෙහි නාම රූප ධර්ම නැත්තම් නිකන් රූපේ ඇහැ තියෙනවා. නාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරී කියලා කාරණා පහක් ඇසට එකතු වෙලා නැත්තම් සංයෝග වෙලා නැත්තම් ස්පර්ශයක් ජනිත වෙන්නේ නැහැ. එතකොට එයා දැනගන්නවා සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. සලා ආයතන නිරුද්ධ වෙනකොට ආයතන නැත්තම් ආයතනයේ කියන ස්වභාවය තුල ස්පර්ශයක් ජනිත වෙන්නේ. ආයතන කියලා ස්වභාවයක් නැත්තම් නාම රූප ධර්ම එකතු වෙනාමනේ ආයතන වෙන්නේ. නාම රූප කියලා දෙකක් නැත්තම් ඇහැ ඔහේ තිබ්බට වැඩක් නැහැ. කන තිබ්බට වැඩක් නැහැ. නාසය තිබ්බට වැඩක් නැහැ. ඒවා ආයතනයක් මට්ටමට. ඇහැ මුල් කරගෙන නාම රූප ධර්ම එකතු වුණාට පස්සේ තමයි ස්පර්ශය ජනිත වෙන්නේ. නාම රූප නිරුද්ධයි නම් ස්පර්ශ නිරුද්ධයි. ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංග මාර්ගය. මෙන්න මේ විදිහට දකින්නකොට සෝ සබ්බසෝ රාගානුසයම් පහය. මේ කාරණා හතර දැනගන්නකොට ඒක තමන්ගේ ජීවිතයෙන් දකින්නකොට ඒ තමන්ගේ ජීවිතේ මගෙත් මේ ටික නේද වෙන්නේ මටත් මේ ටික නේද වෙන්නේ කියලා දැනගන්නකොට සෝ සබ්බසෝ රාගානුසයම් පහය. රාගානුසේ ප්‍රහාණයි. පටිඝානුසයම් පටිවිනෝදෙත්වා. ස්පර්ශය නිසා පටිගයක් දැන් ඇති වෙන්න විදියක් නෑ. එයා අත්දකින්න මේ දකින්න මට්ටම පේන මට්ටම ස්පර්ශ වීමක් විදියට දකින්න. ස්පර්ශය අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. ඒ විදිහට එයා දකින්නේ. අස්මීති මම වෙමි කියලා හැඟීමක් තිබ්බනම් දිට්ඨි මානානුසයන් සමුහනිත්වා ඒකත් දුරු වෙලා යනවා. අවිජ්ජම් පහය අවිද්‍යාව දුරු වෙලා යනවා. ස්පර්ශය ඇත්ත කතාව දන්නවනේ. විජ්ජං උප්පාදේත්වා. දැන් විද්‍යාවයි පහළ වෙන්නේ. ස්පර්ශයේ ඇත්ත කතාව විද්‍යාව පහළ වෙලා තියෙන්නේ. ඇත්ත කතාව මෙයයි කියලා දැන් දන්නවා. දිට්ඨ ධම්මේ දුක්ඛසන්තරෝ හෝති. මරණින් එහා පැත්තේ නෙමෙයි. මෛත්‍රී බුද්ධ ශාසනයේ නෙමෙයි. දිව්‍ය ලෝකෙදි නෙමෙයි. දිට්ඨ ධම්මේ මෙහෙදී දුක අතුරුදහන් වෙලා යනවා. දිට්ඨ ධම්මේ දුක්ඛසන්තරෝ හෝති. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. එපමණකින් ආයුෂ්මතුරියා සම්මා දිට්ඨිකයි. එපමණකින් සම්මා දිට්ඨිකයි. ඒ කියන්නේ සෝතාපන්නයි. ඉතින් යෝග තව මාර්ග ඵල ප්‍රතිවේක්ෂණ සම්මා දිට්ඨිය ඔය විදිහට මහා සම්මා දිට්ඨිය ප්‍රභේද තියෙනවා. ඉස්සරහට මහා චත්තාරීසක සූත්‍රයෙන් අපි දේශනා කීපයක් කරන්න බලාපොරොත්තු වෙන. මේ දේශනාවලදී ඒ කියන්නේ වඩාත් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ හැම දිනාටම අද දේශනාව ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.